මැතමැටික් කීස්වමගේ ගතින සියලුම දෙනාම අද සුබ දවසක් කියලා පිළිගනු. අද මගේ මාතෘකාව වෙන්නේ සංකරණ හා සංයෝජන. ඒතර මම මේ පාඩම මුලින් කරන්න හේතුව සම්භාවිතා පාඩමට මේ පාඩමේ දැනුම අවශ්‍ය වෙනවා. අපි එහෙනම් පාඩම පටන් ගමු. මුලින්ම අපි සංකරණයක් කියන්නේ මොකක්ද කියන එක දැනගන්න ඕන. මම ඒක උදාහරණකින් පැහැදිලි කරන්නම්. අපේ ගාව පිරිමි ළමයෙක් ඉන්නවා. මෙන්න මේ පිරිමි ළමයා ගාව තියෙනවා ටී-ෂර්ට් 4ක්. ටී-ෂර්ට් 4ක් තියෙනවා. ඔරලෝසු 3ක් තියෙනවා. ඒතර මේ ටී-ෂර්ට් 4 තියෙන්නේ රතු, කොළ, කහ සහ කළු පාට. ඔරලෝසු 3 වර්ග 3කින් තියෙනවා. A වර්ගය, B වර්ගය, C වර්ගය කියලා වර්ග 3කින් තියෙනවා. එතකොට මට ඕන මේ ළමයට මේ ෂර්ට් එකක් සහ ඔරලෝසුවක් පළඳින්න පුළුවන් ආකාර කීයක් තියෙද කියලා දැනගන්න. අපි කොහොමද ඒක කරන්නේ? මෙන්න මෙහෙම. මේ ළමයට ටී-ෂර්ට් ඔන්න ඔය විදිහට තියෙන වර්ග 7ක්. මොකද්ද? රතු පාට එකක් තියෙනවා. කොළ පාට එකක් තියෙනවා. කහ පාට එකක් තියෙනවා. තව තියෙනවා කළු පාට එකක්. එතකොට මේ ටී-ෂර්ට් එකක් එක්ක උදාහරණයක් විදිහට ගත්තොත් රතු පාට ටී-ෂර්ට් එකත් එක්ක මේ ළමයට A ඔරලෝසු බඳින්නත් පුළුවන්, B ඔරලෝසු බඳින්නත් පුළුවන්, C ඔරලෝසු බඳින්නත් පුළුවන්. එතකොට මේ රතු පාට ටී-ෂර්ට් එකත් එක්ක A ඔරලෝසු බඳින්න පුළුවන්, B බඳින්න පුළුවන්, C බඳින්න පුළුවන්. ඔය විදිහටම කොළ පාට එකත් එක්ක A, B, C ඔරලෝසු තුන බඳින්න පුළුවන්. ඒ ආකාරයටම කහ පාට එකත් එක්ක A, B, C කියන ඔරලෝසු තුන බඳින්න පුළුවන්. ඉතින් අපේ කළු පාට ටී-ෂර්ට් එකත් එක්ක ඔය A, B, C කියන ඔරලෝසු වර්ග තුන බඳින්න පුළුවන්. එතකොට මේ කළු පාට කියන එක තමයි බ්ලැක් වලින් දීලා තියෙන්නේ මේ B කියන්නේ ඔරලෝසු බ්‍රෑන්ඩ් එක. එතකොට මට පේනවා මේ ළමයට පන්ති යන්න අවශ්‍ය වුණොත් මේ රතු පාට ෂර්ට් එකත් එක්ක A ඔරලෝසු බඳින්න යන්න පුළුවන්. රතු පාට එකත් එක්ක B ඔරලෝසු බඳින්න යන්න පුළුවන්. රතු පාට එකත් එක්ක C ඔරලෝසු බඳින්න යන්න පුළුවන්. ඔය විදිහට මේ ෂර්ට් හතරෙන්ම අපිට ඔරලෝසු වර්ග තුන බඳින්න පුළුවන්. ඊට පස්සේ බලමු මෙහෙම මේ ළමයට පන්ති යන්න පුළුවන් ආකාර ගන්න කීයක් තියෙද කියලා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් යන්න පුළුවන්. රතු එකයි A ඔරලෝසුව බඳගෙන. රතු එකයි B ඔරලෝසුව බඳගෙන. රතු එකයි C ඔරලෝසුවයි. මෙතන ආකාර 3යි. කොළ එකයි A ඔරලෝසුවයි ආකාර 4යි. කොළ එකයි B ඔරලෝසුවයි ආකාර 5යි. කොළ එකයි C ඔරලෝසුවයි ආකාර 6යි. කහ එකයි A ඔරලෝසුවයි ආකාර 7යි. කහ එකයි B ඔරලෝසුවයි 8යි. කහ එකයි C ඔරලෝසුවයි ආකාර 9යි. ඒතර කළු එක ගත්තොත් කළු එකයි A ඔරලෝසුවයි ආකාර 10යි. කළු එකයි B ඔරලෝසුවයි ආකාර 11යි. කළු එකයි C ඔරලෝසුවයි ආකාර 12යි. එතකොට මේ ළමයට පන්ති යන්න පුළුවන් මේ ටී-ෂර්ට් එකේ ඔරලෝසුවයි වෙනස් ආකාර 12ක්. වෙනස් ආකාර 12කින් සැරසිලා පන්තියට යන්න පුළුවන්. ඔන්න ඔය වගේ දෙයක් තමයි අපි සංකරණයක් කියන්නේ. ඒ කියන්නේ කිසියම් දෙයක් පිළියෙල කරන්න පුළුවන් ආකාර ගන්න අපි සංකරණයක් විදිහට හඳුන්වනවා. මෙතන නම් ටී-ෂර්ට් එකයි ඔරලෝසුවයි ළමයට පැලඳගෙන පන්තියට යන්න පුළුවන් ආකාර ගන්න. කිසියම් දෙයක් පිළියෙල කරන්න පුළුවන් ආකාර ගන්න අපි සංකරණය කියලා හඳුන්වනවා. එන සංකරණ පිළිබඳ අවබෝධයක් එන්නේ නැති. දැන් මෙන්න මේ දේ දැනගන්න. මෙන්න මේ ළමයට පන්තියට යන්න පුළුවන් ආකාර 12ක් තියෙනවා. ඔය 12 ඔය විදිහට නැතුව අපිට කෙටි ක්‍රමයකට ගන්න පුළුවන්. මෙතෙන්දී මේ ළමයා ටී-ෂර්ට් එක පළඳින්න පුළුවන් ආකාර ගන්න 4ක් තියෙනවා. ඔරලෝසුව පළඳින්න පුළුවන් ආකාර ගන්න 3ක් තියෙනවා. එහෙනම් ඔය වෙනස් ආකාර දෙකේ ගුණිතයෙන් අපිට ඔය සංකරණ ගන්න අපිට ගන්න පුළුවන්. මේ ළමයා ක්ලාස් එකට යන්න පුළුවන් ආකාර ගන්න පුළුවන්. ඒ කියන්නේ ටී-ෂර්ට් එක පළඳින්න පුළුවන් ආකාර 4යි, ඔරලෝසුව පළඳින්න පුළුවන් ආකාර 3යි. අනේ එහෙනම් 4 වැඩි කිරීම 3නුත් අපිට ඔය දේ ගන්න පුළුවන්. එතකොට මේ විදියට අපිට හදන්න පුළුවන් වෙන්නේ
මේ ගාන අපිට කිසිම සීමාවක් දාලා නැහැ. ඒ කියන්නේ මේ ළමයට රතු ටී-ෂර්ට් එකත් එක්ක A ඔරලෝසුව බඳින්න බැරි කියලා නැහැ. රතු ටී-ෂර්ට් එකත් එක්ක B බඳින්න බැරි කියලා නැහැ. එහෙම අපිට ලිමිටේෂන් එකක් දීලා නැති වුණොත් ඒ එක සිද්ධියක් සිද්ධ වෙන්න පුළුවන් ආකාර ගාන අනිත් සිද්ධිය සිද්ධ වෙන්න පුළුවන් ආකාර ගානින් ගුණ කරාට පස්සේ අපිට සංකරණ ගාන ගන්න පුළුවන්. ඔක මූලික දැනුම. එතකොට අපි බලමු ඔක ෆෝමියුලා එකකින් ගන්න. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. කිසියම් සිද්ධියක් සිද්ධි දෙකකට සිද්ධ වෙනවා නම් උදාහරණයක් විදියට AB කියලා සිද්ධි දෙකක් තියෙනවා නම් AB කියලා සිද්ධි දෙකක් තියෙයි කියලා අපි සලකමු. AB කියලා සිද්ධි දෙකක් තියෙනවා නම් කිසියම් සිද්ධියක් ආකාර දෙකකට වෙන්න පුළුවන්. මේ A වෙන්න පුළුවන් ආකාර m ප්‍රමාණයක් තියෙනවා. B වෙන්න පුළුවන් ආකාර n ප්‍රමාණයක් තියෙනවා. කිසිම සීමාවක් නැත්තම් මේක වෙන්න පුළුවන් මුළු ආකාර ගන්න m වැඩි කිරීමෙන් කියලා කියනවා. ඒකට අනුරූප B සිද්ධ වෙන්න පුළුවන් ආකාර ගන්න නැත්තම් මේ සිද්ධිය වෙන්න පුළුවන් ආකාර ගන්න m වැඩි කිරීමෙන් කියලා අපි හඳුන්වනවා. එහෙනම් කිසියම් සිද්ධියක් සිද්ධි දෙකකින් යුක්ත නම් ඒ සිද්ධි දෙක එකිනෙකට වෙන්න පුළුවන් ආකාර m n නම් ඒ දෙකේ ගුණිතෙන් අපිට ඔය සංකරණ ගන්න නැත්නම් පිළියෙල කිරීම ගන්න පුළුවන්. ඒකත් මතකේ තියාගන්න. ඊට පස්සේ අපි බලමු මේ සංකරණ වල ලිමිටේෂන් එකක් දුන්නොත් අපිට කොහොමද කරන්න පුළුවන්. මෙන්න මෙහෙම. මේ උදාහරණය බලමු. අපිට මෙන්න මේ විදියට පුටු 8ක් තියෙනවා. 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 1 2 3 5යි 6යි 7යි 8යි පුටු 8ක් තියෙනවා. මගේ ගාව ඉන්න ළමයි 6 දෙනෙක්. ළමයි 6 දෙනෙක් ඉන්නවා. ළමයි 6 දෙනෙක් ඉන්නවා. මේ ළමයි 6 දෙනාට මේ පුටු 8 වාඩි වෙන්න පුළුවන් ආකාර ගන්න හොයන්නේ කියලා කියනවා. එතකොට අපි කොහොමද ඒක හොයන්නේ? එතකොට පුටු 8ක් තියෙනවා. ළමයි 6 දෙනෙක් ඉන්නවා. අපි මෙන්න මෙහෙමයි ඕක හොයන්නේ. අංක 1ට පළවෙනි ළමයා අපි වාඩි වෙන්න යවනවා. පළවෙනි ළමයා වාඩි වෙන්න යවුවොත් මේ පුටු 8 මේ ළමයට වාඩි වෙන්න පුළුවන් ආකාර කීයක් තියෙද? ඒ ළමයට මෙන්න මේ පළවෙනි පුටුවේ වාඩි වෙන්න පුළුවන්, දෙවෙනි පුටුවේ වාඩි වෙන්න පුළුවන්, ඕන පුටුවක වාඩි වෙන්න පුළුවන්. එතකොට මේ පළවෙනි ළමයට වාඩි වෙන්න පුළුවන් ආකාර 8ක් තියෙනවා. පුටු 8 ඕනම එකක වාඩි වෙන්න පුළුවන්. දෙවෙනි ළමයා යවනවා. දැන් පළවෙනි එක්කෙනා වාඩි වෙලා එක පුටුවක. දෙවෙනි ළමයා යවුවට පස්සේ තව පුටු 7ක් තියෙනවා ඉතුරු වෙලා. එහෙනම් දෙවෙනි ළමයට වාඩි වෙන්න පුළුවන් ආකාර 7ක් ඉන්නවා. තුන්වෙනි ළමයා යවනවා. එතකොට දෙවෙනි එක්කෙනාත් වාඩි වෙලා මොකක් හරි පුටුවක මේ පළවෙනි පුටුව මේ කියලා අපිට කියන්න බෑ. මම නිකන් පතරයක් දානවා. තුන්වෙනි ළමයා යනවා. එයා ගියාට පස්සේ බලන්න පුටු කීයක් තියෙද? 6යි තියෙන ඉතුරු වෙලා. දෙන්නෙක් වාඩි වෙලා. එහෙනම් එයාට වාඩි වෙන්න පුළුවන් ආකාර ගන්න 6යි. හතරවෙනි ළමයා යවනවා. බලන්න පුටු කීයක් තියෙද කියලා. පුටු තියෙනවා. දැන් 3 දෙනෙක් වාඩි වෙලා. පුටු 5යි තියෙන්නේ. ඉතින් මෙයාට තෝරගන්න පුළුවන් පුටු 5යි තියෙන වාඩි වෙන්න පුළුවන් ආකාර ගන්න 5යි. පස්වෙනි ළමයා යවනවා. දැන් 4 දෙනෙක් වාඩි වෙලා. තව පුටු 4යි තියෙන්නේ. 4 දෙනෙක් වාඩි වෙලා තව පුටු 4යි තියෙන්නේ. එතකොට ඒ ළමයට වාඩි වෙන්න පුළුවන් ආකාර ගන්න 4යි. 6 වෙනි ළමයා දැන් යනවා. දැන් ළමයි 5 දෙනෙක් වාඩි වෙලා. තව පුටු 3යි ඉතුරු. එහෙනම් මේ 6 වෙනි ළමයට වාඩි වෙන්න පුළුවන් ආකාර ගන්න 3ක් තියෙනවා. එහෙනම් මේ ළමයි 6 දෙනාටම වාඩි වෙන්න පුළුවන් මුළු ආකාර ගන්න කියන්නේ මෙන්න මේ එක් ළමයට වාඩි වෙන්න පුළුවන් ආකාර ගන්නනේ ගුණිතය. 8 වැඩි කිරීම 7 6 5 4 3. එහෙනම් ළමයි 6 දෙනෙකුට මේ පුටු 8 වාඩි වෙන්න පුළුවන් ආකාර ගන්න ওই විදිහට මට ගන්න පුළුවන්. ඔය එක් ළමයට වාඩි වෙන්න පුළුවන් ආකාර ගන්නේ ගුණිතයක් විදිහට. ගුණිතයක් විදිහට මට ගන්න පුළුවන් මේක සුළු කරලා උත්තරයක් ගන්න. ඒතර ඔය විදිහට මේ සංකරණ වල මෙතන සිද්ධ උනේ පළවෙනි ළමයා වාඩි වුණා. එයා වාඩි වෙලාම ඉන්න නැගිටින්නේ නැහැ. එහෙම වුණොත් ඊළඟ ළමයට වෙන්නේ ඉතුරු කුඩු ටිකෙන් තමයි වාඩි වෙන්නේ. එහෙම ළමයි 6 දෙනාට වාඩි වෙන්න පුළුවන් සම්පූර්ණ ආකාර ගන්න තමයි ওই විදිහට අපිට එන්නේ. හරි. ඒක හරි. ඊට පස්සේ අපි මේ සංකරණ පාඩම කරගෙන යනකොට අපිට අවශ්‍ය වෙනවා
ක්‍රමාරෝපිත අංකණය පිළිබඳ දැනුම. අපි එහෙනම් මේ ක්‍රමාරෝපිත අංකණයක් කියන්නේ මොකක්ද කියලා බලමු. ක්‍රමාරෝපිත අංකණයක් කියන්නේ මොකක්ද කියලා බලමු. ක්‍රමාරෝපිත අංකණය දැන් මෙහෙම දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. මගේ ගාව මෙන්න මේ විදිහට මම උදාහරණයක් ගන්නවා. මගේ ගාව පුටු n ප්‍රමාණයක් තියෙනවා. මේ පළවෙනි පුටුව, මේ දෙවෙනි පුටුව, ඔහොම පුටු n ප්‍රමාණයක් තියෙනවා. ඔය පුටු n ප්‍රමාණයේ මට ළමයි n දෙනෙක් ඉඳවන්න ඕන. එහෙනම් මට ළමුන් n ප්‍රමාණයක් ඉන්න වාඩි කරවන්න. මේ පුටු n ප්‍රමාණයක් තියෙනවා. මට ওই පුටු n ප්‍රමාණ ළමුන් n ප්‍රමාණයක් ඉන්න වාඩි කරවන්න. එතකොට මට මොකද කරන්න පුළුවන්? මම පළවෙනි ළමයා යවනවා පළවෙනි පුටුව ගාවට. ඒතර ඒ ළමයා ගිහිල්ලා කල්පනා කරලා මට වාඩි වෙන්න පුළුවන් පුටු කීයක් තියෙද? n ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් පළවෙනි ළමයාට වාඩි වෙන්න පුළුවන් පුටු n ප්‍රමාණයක් තියෙනවා. දෙවෙනි ළමයා යවනවා. එහෙනම් පළවෙනි ළමයා එක පුටුවක මොකක් හරි පුටුවක වාඩි වුණා. ඉතින් දෙවෙනි ළමයා ගියාට පස්සේ බලනකොට ඒ ළමයාට ඉතුරු වෙලා තියෙන තා පුටු කීයද? n ප්‍රමාණයෙන් එකක් ගියා. එහෙනම් n - 1 ප්‍රමාණයක් තමයි ඉතුරු. තුන්වෙනි ළමයා යවනවා. එතකොට දැන් පුටු දෙකක වාඩි වෙලා. මෙතන මේ කියන්න බෑ මැද හරිය වාඩි වෙන්නත් පුළුවන්. එයා බලන දැන් දෙන්නෙක් වාඩි වෙලා ඉන්නේ n - 2 ප්‍රමාණය. ඔහොම මම මේ අන්තිම ළමයා යවනවා. n වෙනි ළමයා යවනවා. n වෙනි ළමයා යවනකොට n - 1 ළමයි ප්‍රමාණයක් වාඩි වෙලා. n වෙනි ළමයා යනකොට වාඩි වෙන්න පුටු n ප්‍රමාණයෙන් n - 1 ළමයි ප්‍රමාණයක් වාඩි වෙලා. එහෙනම් තව ඉතුරු පුටු කීයද? පුටු n ප්‍රමාණයෙන් n - 1 ගියාට පස්සේ එක පුටුවයි ඉතුරු. එහෙනම් මේ අන්තිම ළමයට වාඩි වෙන්න පුළුවන් පුටු කීයක් තියෙද? එකයි. වාඩි වෙන්න පුළුවන් ආකාර එකයි. එයා කැමති වුණා නැති වුණත් ඔන්න ඔය පුටුවේ තමයි වාඩි වෙන්න වෙන්නේ. මේ පුටුවම නෙමෙයි මැද පුටුවක් වෙන්නත් පුළුවන්. ඒතර ඔය විදිහට ළමයි n ප්‍රමාණයකට මේ පුටු n ප්‍රමාණය වාඩි වෙන්න පුළුවන් ආකාර ගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ ආකාර ගන්න කියන්නේ මොකද්ද? ඉස්සෙල්ල ගන්න හැදුවා වගේ ඔය n වැඩි කරා n - 1 ගෙන් n - 2 ගෙන් වැඩි කරා අන්තිම ළමයා වාඩි වෙන්නේ එක පුටුවේ තියෙන එකයි. එහෙනම් ඔන්න ඔය දෙයට තමයි අපි කියන්නේ ක්‍රමාරෝපිත අංකණය කියලා. ඒ කියන්නේ කිසියම් දෙයක් වෙනස් ආකාරයෙන් සිදුවිය හැකි ආකාර ගන්න. වෙනස් ආකාරයෙන් සිදුවිය හැකි ආකාර ගන්න තමයි අපි ක්‍රමාරෝපිත අංකණය කියලා කියන්නේ. හරි. මම ඒක දැන් පැහැදිලි කරන්න. අපි දන්නකනේ මේ n කියන එක n - 1 ගෙන් ගුණ වෙලා n - 2 ගෙන් ගුණ වෙලා අන්තිමට එකෙන් වැඩි කරලා. ඒ කියන්නේ මේ ළමයි ටිකට මේ පුටු n ප්‍රමාණය වාඩි වෙන්න පුළුවන් ආකාර ගන්න. මෙන්න මේ දෙයට තමයි අපි ක්‍රමාරෝපිත n කියලා කියන්නේ. ඒක අපි නොටේට් කරන්නේ මෙන්න මේ විදිහට. ක්‍රමාරෝපිත n වෙනස් ආකාර n ගෙන් මේ පුටු වල වාඩි වෙන්න පුළුවන් ආකාර ගන්න. හරි. අපි ඕක දැන් අපි නොටේෂන් එක විදිහට ලියාගමු. ඔය පැහැදිලි කිරීම තමයි කරන්නේ. එතකොට මට ඉන්න ක්‍රමාරෝපිත n කියන එක්කෙනා තමයි ඕනේ. එහෙනම් කොහොමද ගන්නෙ? n ගෙන් පටන් ගත්තා ඊට අඩු එක්කෙනා n - 1. ඊට අඩු එක්කෙනා n - 2. ඔහොමම අන්තිමට එකක් වෙනකම් වැඩි කරගෙන යනවා. මොනෝමර තමයි අපි ක්‍රමාරෝපිත අංකණයක් කියලා කියන්නේ. මේ n කියන එක්කෙනා ධන නිකිලයක් වෙන්න ඕන. ධන නිකිලයක් වෙන්න ඕන. මම ක්‍රමාරෝපිත 4 ගත්තොත් එහෙනම් කොහොමද ගන්නෙ? මම 4ෙන් පටන් ගත්තා ඊට අඩු එක්කෙනා 3. ඊට අඩු එක්කෙනා 2. මම එක වෙනකන් තමයි යන්නේ ඊට අඩු එක්කෙනා 1. එහෙනම් නැවතුණා. එහෙනම් ක්‍රමාරෝපිත 4 කියන්නේ 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2. 4 වත් 3 12යි. 12 සම 2 24. ඔය විදිහට ක්‍රමාරෝපිත 3 කියන්නත් පුළුවන්. 3 වැඩි කරා ඊට අඩු එක්කෙනා 2. එකෙන් නවතින්න ඕන. එහෙනම් 6යි කියලා. හැබැයි මෙන්න විශේෂ දෙයක් තියෙනවා අපි බිඳුවේ ක්‍රමාරෝපිත සම්මතයක් විදිහට තියෙනවා 1යි කියලා.
ඒතර බිඳුවේ ක්‍රමාරෝපණය අපිට එකක් විදියට දීලා තියෙනවා. බිඳුවේ ක්‍රමාරෝපණය එකක් විදියට අපිට දීලා තියෙනවා. හරි. ඉතින් ක්‍රමාරෝපණයේ අංකන සම්බන්ධ ඔය දැනුම හොඳට මතකයේ තියාගන්න. හරි. අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසට යමු. ඒතර මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපිට තියෙනවා මෙන්න මෙහෙම ගානක් තියෙනවා එක්සැම්පල් එකක් ලියන්න. A B C D E F ද්‍රව්‍ය 6ක් තියෙනවා. ද්‍රව්‍ය 6ක්. ඔය ද්‍රව්‍ය 6න් ද්‍රව්‍ය 3ක් එළියට අරගෙන හදන්න පුළුවන් පිළියෙල කිරීම ගන්න. මෙන්න මේ කියන ද්‍රව්‍ය 6න් එක සැරයකට ද්‍රව්‍ය 3ක් මම එළියට ගන්නවා. අරගෙන හදන්න පුළුවන් ආකාර ගණන කොහොමද හොයන්නේ? එතකොට මේ පාඩේ කියන්නේ එහෙනම් මේ ද්‍රව්‍ය 3ක් එළියට හදන්න පුළුවන් ආකාර ගණනය කියන්නේ මම ABC කියන එක කෙනා ගත්තොත් ඔන්න එක ආකාරයක්. BCA ඔන්න තව ආකාරයක්. ඔන්න ඔය විදිහට හදන්න පුළුවන් ආකාර ගණන තමයි අහන්නේ. දැන් අපිට ඕක ලියාගෙන ගියොත් ඉවරයක් කරන්න පුළුවන්ද? එහෙනම් අපිට පොත පිරෙන්න ලියන්න වෙනවා. ඔන්න ඕකට මම ක්‍රමවේදයක් යෝජනා කරන්නම්. මෙන්න මේ ක්‍රමවේදය මම යෝජනා කරනවා. මේක අපිට කියන්නේ එකිනෙකට වෙනස් ද්‍රව්‍ය 6ක් තියෙනවා. ඔය 6 ද්‍රව්‍ය 3ක් එළියට අරගෙන කරන්න පුළුවන් පිළියෙල කිරීම ගන්න තමයි යන්නේ. එහෙනම් මම කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. ද්‍රව්‍ය 3ක් අරගෙන පිළියෙල කිරීම ගන්නනේ. ඉතින් ඕකෙන් කියන්නේ මෙන්න මෙහෙම දෙයක් නේ. ස්තන් 3ක් පිරවිය හැකි ආකාර ගන්න. මේ 6 පාවිච්චි කරලා මේ ද්‍රව්‍ය එකිනෙකට වෙනස් ද්‍රව්‍ය 6 පාවිච්චි කරලා ස්තන් 3ක් පිරවිය හැකි ආකාර ගන්න තමයි ඔය කියන්නේ. එක සැරයකට ද්‍රව්‍ය 3ක් අරගෙන කියන්නේ අකුරු තුනේ ඒවා හදන එක. ඒ කියන්නේ මේ ස්තන් 3 පුරවන්න පුළුවන් ආකාර ගන්න තමයි කියන්නේ. කොහොමද පුරවන්න පුළුවන්? මගේ මේ පළවෙනි ස්තන් මේ ද්‍රව්‍ය 6න් ඕන එකක් දාලා මට පුරවන්න පුළුවන් පළවෙනි ස්තන්. එහෙනම් පළවෙනි ස්තන පිරවිය හැකි ආකාර 6ක් තියෙනවා. දෙවෙනි ස්තන දැන් මම මොකක් හරි දාලා පළවෙනි ස්තන පිරෙවුවා. දෙවෙනි ස්තන පුරවන්න පුළුවන් ආකාර 5ක් තියෙනවා. තුන්වෙනි ස්තන ඕක පුරවන්න පුළුවන් ආකාර දැන් 6ක් කරගත්තා. ඒක එකක් පිරුණා. ඊළඟ එකක් පිරුණා. තව 4ක් ඉතුරු. එහෙනම් මේ ස්තන 3 පිරවිය හැකි ආකාර ගන්න 6 5 4 විදිහට මට ලැබෙනවා. ඔය ස්තන 3 පිරවිය හැකි ආකාර ගන්න 6 5 4 කියන්නේ 6 120. ඒ කියන්නේ එකිනෙකට වෙනස් ද්‍රව්‍ය 6කින් ද්‍රව්‍ය 3ක් එක සැරයකට අරගෙන පිළියෙල කර හැකි ආකාර ගන්න 120. ඕකෙන් කියන්නේ ස්තන් 3ක් පිරවිය හැකි ආකාර ගන්න. ඊට පස්සේ අපි ඕක දැනගත්තා. ඉතින් අපි ඔහොම හැම එකටම හදාලා යන්නේ නැහැ. ඕකට අපිට සූත්‍රයක් එනවා. සූත්‍රයක් එනවා. අපි ඒ සූත්‍රය ගැන අවබෝධ කරගමු. සූත්‍රය මොකද්ද? එකිනෙකට වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයකින් එකිනෙකට වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයකින් r ප්‍රමාණයක් එළියට අරගෙන හදන්න පුළුවන් ආකාර ගන්න. එකිනෙකට වෙනස් n ද්‍රව්‍ය ප්‍රමාණයකින් අපි r ප්‍රමාණයක් එක සැරයකට එළියට ගන්නවා. අරගෙන ද්‍රව්‍ය 6න් ද්‍රව්‍ය 3ක් එක සැරයකට එළියට ගත්තා වගේ. ආකාර ගන්න අපි නොටේට් කරනවා NPR විදියට. NPR විදියට. ද්‍රව්‍ය n ප්‍රමාණයකින් r ප්‍රමාණයක් අරගෙන හදන්න පුළුවන් ආකාර ගන්න අපි NPR විදියට නොටේෂන් කරනවා. අපි මේ NPR කියන එකට ෆෝමියුලා එකක් ඔප්පු කරගන්න ඕන. අපි නම් බලමු ඒක ඔප්පු කරගන්න. කොහොමද ඔප්පු කරගන්නේ කියලා අපි බලමු. මෙහෙම. දැන් ඕක මොකද්ද තියෙන්නේ? වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයකින් එක සැරයකට ද්‍රව්‍ය r ප්‍රමාණයක් දෙන පිළියෙල කරගත හැකි ආකාර ගන්න. මම ඉස්සෙල්ලා ගන්න මොකද්ද කිව්වේ? වෙනස් ද්‍රව්‍ය 6කින් ද්‍රව්‍ය 3ක් එළියට අරගෙන පිළියෙල ගන්න පුළුවන් ආකාර ගන්න. මම කොහොමද ඒක හැදුවේ? වෙනස් කොටු 3ක් පිරවිය හැකි ආකාර ගන්න විදියට. ඒතර පළවෙනි කොට පුරවන්න පුළුවන් ආකාර ගන්න, දෙවෙනි කොට පුරවන්න පුළුවන් ආකාර ගන්න, තුන්වෙනි කොට පුරවන්න පුළුවන් ආකාර ගන්න. වෙනස් ආකාර ගන්න. එතකොට 6කින් 3ක් අර ගන්නකොට කොටු 3 නම් n ප්‍රමාණයකින් r ප්‍රමාණයක්
අරගෙන පීර ගන්න පුළුවන් ආකාර ගන්න කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම දෙයක්. එතකොට අපි කොටු R ප්‍රමාණයක් පුරවන්න පුළුවන් ක්‍රම ගණන තමයි හොයන්න ඕන. 6න් 3ක් ගත්තා නම් කොටු 3 නම් n වලින් R ප්‍රමාණයක් ගත්තා කියන්නේ කොටු R ප්‍රමාණයක්. ඒතර පළවෙනි කොටුව, දෙවෙනි කොටුව, තුන්වෙනි කොටුව ඔහොමම ගිහිල්ලා කොටු R ප්‍රමාණයක් මට තියෙනවා. කොටු R ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ පළවෙනි කොටුව පුරවන්න පුළුවන් ආකාර කීයක් තියෙද? ද්‍රව්‍ය n ප්‍රමාණයක් තියෙනවා. n. දෙවෙනි කොටුව පුරවන්න පුළුවන් ආකාර n-1. තුන්වෙනි කොටුව n-2. ඔහොමම ගිහිල්ලා මේ R වෙනි කොටුව පුරවන්න පුළුවන් ආකාර කීයද? ඒතර පළවෙනි කොටුව පුරවන්න පුළුවන් ආකාරය n තියෙන්නේ නේ. දෙවෙනි කොටුව පුරවන්න පුළුවන් ආකාරය n-1. දෙවෙනි කොටුව. එතකොට ওই දෙවෙනි කොටුව කියනකොට n-1. ඒ කියන්නේ කොටු අංකයට වඩා එකක් අඩුවෙන් ඇවිල්ලා තියෙනවා. තුන්වෙනි කොටුව කියනකොට n-2. කොටු අංකයට වඩා එකක් අඩුවෙන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් R වෙනි කොටුව පුරවනකොට කොහෙද? කොටු අංකයට වඩා එකක් අඩුවෙන් එනවනේ. n-r-1 කියලා තමයි එන්නේ. එතකොට මට මේක ලියන්න පුළුවන් n-r+1 විදිහට මේ ඍණින් ගුණ කරලා. එතකොට R වෙනි කොටුව පුරවන්න පුළුවන් ආකාර ගන්න n-r+1 විදිහට මට කියන්න පුළුවන්. එතකොට එහෙනම් මේ කොටු R ප්‍රමාණය පිළිවෙල හැකි ආකාර ගන්න කියන්නේ මොකද්ද? මෙන්න මේ. අපි එහෙනම් ඔය NPRට ආපු ප්‍රකාශනය ලස්සනට ලියාගමු. මට මොකක්ද NPRට ආවේ? n වතාවක් n-1 පිප්පෙලියක් n-r-1 කියලා. ඕකනේ මට ආවේ. එතකොට මම දන්නෝ මේ යට එකක් තියෙන විදිය අපි දන්නව දැනට. යට එකක් තියෙනවා. ඒක කොහොමද හැම සංඛ්‍යාවකම තියෙනවනේ. එතකොට මට ඔය NPR කියන එකේ මම කැමති මේක ලස්සන කරගන්න ඕනේ ඉඳලා උඩයි යටයි දෙකම n ආර්ථික මාරෝපිතේ වැඩි කරනවා. n ආර්ථික මාරෝපිතේ. ඒතර n ආර්ථික මාරෝපිතේ කියන්නේ කවුද? n ආර්ථික මාරෝපිතේ කියන්නේ n r ඊට වඩා අඩු එක්කන n r-1 ඊට වඩා අඩු එක්කන ඕම කියලා එකෙන් නවතින්නේ. ඒතර මම මේ උඩයි යටයි දෙකම n ආර්ථික මාරෝපිතෙන් වැඩි කරගන්නවා. NPR එනවා මට n වැඩි කිරීම n-1 වැඩි කිරීම n-r+1 මේක මම සුදු කරලා ගත්තා. ඒතර උඩ එනවා n-r මේක වැඩි කිරීම n-r තිප්පෙනවා අන්තිමට එකෙන් ඉවර වෙනවා. බෙදීම යට ඉන්නේ n-r එක මාරුවද ඒක මට ප්‍රතිසාරණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර උඩ ඉන්නේ n-r වතාවක් n-r ඊට පස්සේ අඩු එක ඔහොම n-r එක මාරුවද අපි වැඩි කරලා තියෙන්නේ. ඒතර අපිට පේනවා මේ උඩ ඉන්නේ n ගෙන් පටන් අරගෙන n එක ඔහොම ගිහිල්ලා අන්තිමට අපිට එකෙන් ඉවර වෙලා තියෙන්නේ. එහෙනම් ඔය උඩ ඉන්නේ කවුද? අපි හොඳට අඳුරන එක්කෙනෙක්. උඩ ඉන්නේ n ගේ ක්‍රමාරෝපිතේ කියන කෙනා තමයි ඔය උඩ ඉන්නේ. එහෙනම් මට NPR කියන කෙනා ලියන්න පුළුවන්. n ගේ ක්‍රමාරෝපිතේ බෙදීම n ඍණ r ගේ ක්‍රමාරෝපිතේ. මේ ද්‍රව්‍ය n ගෙන් එකවරකට r ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන් පිළිවෙල කිරීම ගන්න n ගේ ක්‍රමාරෝපිතේ බෙදෙනවා මේ n ඍණ r ගේ ක්‍රමාරෝපිතේ. හරි. අපි අපිට පොඩි උදාහරණයක් බලමු. මම ඉස්සෙල්ලා ගත්ත උදාහරණය මම ගන්නම් මෙතනදී. මොකද මම ඉස්සෙල්ලා ගත්තේ ද්‍රව්‍ය 6කින් එකිනෙකට වෙනස් ද්‍රව්‍ය 6ක් තිබුණා. ඔය ද්‍රව්‍ය 6 එකවරකට ද්‍රව්‍ය 3ක් අරගෙන කරන්න පුළුවන් පිළිවෙල කිරීම ගන්න. මට ආවේ කීයද 120යි කියලා. අපි බලමු මේ උත්තරය එනවද කියලා. ද්‍රව්‍ය 6කින් අපි NPR නේ. ඒතර n සමානයි 6 එකවරකට ගන්නේ r සමානයි 3. එහෙනම් 6pr තමයි අපිට ඕන. 6pr. ඒතර මේ npr කියන්නේ කවුද? ක්‍රමාරෝපිතෙන් බෙදීම n ඍණ r ගේ ක්‍රමාරෝපිතය. මේ ක්‍රමාරෝපිත අංකණය අපිට මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. යටට මේකක් දාලා කියන්න පුළුවන්. ඒතර n ක්‍රමාරෝපිතය කියන එකමයි මෙන්න මේ විදිහට තියෙන්නේ. හරි. ඒතර 6p r නේ 6p 3 ඕන මට. n කියන්නේ 6යි ක්‍රමාරෝපිත 6 බෙදමු. යට ඉන්නේ ක්‍රමාරෝපිත 6 ඍණ 3. ක්‍රමාරෝපිත 6 බෙදීම ක්‍රමාරෝපිත 3. එතකොට අපි ඔක්කොම සුදු කරගන්න.
අපි දන්නෝ ක්‍රමාරෝපිත 6 කියන්නේ කවුද? 6 වැඩි කිරීම, 5 වැඩි කිරීම, 4 3 2 1. ක්‍රමාරෝපිත 3 කියන්නේ 3 වැඩි කිරීම, 2 වැඩි කිරීම 1. අපි කපලා දාමු. අපි 3 වැඩි කිරීම, 2 වැඩි කිරීම එකට කැපලා යනවා. 3 වැඩි කිරීම, 2 වැඩි කිරීම 1. අපිට ඉතුරු වෙන්නේ 6 වැඩි කිරීම, 5 වැඩි කිරීම 7. 6 5 30යි 120යි. එහෙනම් මට ඉස්සෙල්ලා ගානේ ආපු උත්තරේම තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ද්‍රව්‍ය හයකින් තුනාකාරයෙන් කරන්න පුළුවන් පිළිවෙල කිරීම ගන්න 120ක් විදිහට අපිට එනවා. එහෙනම් ඔය විදිහට අද දවසේ පාඩම මම අවසන් කරනවා. ඉතින් ඊට පස්සේ ඊළඟ දවසේ මම මේ සංකරණ වලින් ගැටලු කිහිපයක් සාකච්ඡා කරනවා. එහෙනම් ඊළඟ දවසේදී අපි හම්බ වෙමු. සියලුම දෙනාට ස්තුතියි.